ගරු රවි කරුණායක මහතා කතානායකතුමනි මම ස්තුතිවන්ත වෙනවා මට කල් දමන අවස්ථාවේදී මේ යෝජනාව රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීම මම වෙලාව ඉතුරු කිරීම සම්බන්ධයෙන් මම කියවන්නේ නැහැ මුළු යෝජනාව මම ඒක ඔබතුමාගේ අවසර පරිදි මේක මුද්‍රණය කරන්න මම ඔබතුමාගෙන් අවසර පතනවා මේ කියන අවස්ථාවේදී රටේ ආර්ථිකය ගැන නැවත බියක් ඇති කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද සියලුම ජනතාවගේ මනස් තුළ මේ බියක් ඔප්පු වෙලා ඉවරයි. රටේ ආර්ථිකය ගැන කතා කරනකොට අද ආණ්ඩු පක්ෂය ඒක කොතරම් හොඳයි කියලා කියනවා වගේම විපක්ෂය ආණ්ඩු පක්ෂය පෙන්වන්න හදනවා අපි හැම වෙලාවෙම නරකයි කියලා පෙන්වනවා. හොඳ දෙයක් හොඳයි කිව්වත් නරක දෙයක් හොඳයි කියලා කියන්නේ කොයි ආකාරයෙන්ද? අපට අහන ප්‍රශ්න වලට අපේ දැනුවත්කමක් තිබෙන හිටපු මුදල් ඇමති සරත් අමුණුගම ඇමතුමා නොඑක් විදිහට අපහාස කරන උත්තරත් අපට ඉදිරිපත් කරලා තිබෙනවා. මම කවදාකවත් හිතුවේ නෑ එතුමා ඒ වගේ පහත් මට්ටමකට අපහාසයක් වෙන විදිහකට උපහාසයක්. ඉතින් ඒ සම්බන්ධයෙන් අපට එදා ප්‍රශ්න කරනකොට don't ask questions that are only drainage level questions is what you pose to us. I never expected a person of your repute to stoop down to such low levels. No, forget the Gandhi part of it till you'll use the Gandhis and you'll use the Bushes and the Cameroons when you want. But you'll act like typical Mugabes. That's the difference. So all we want to do is to ensure that there is a decorum in Parliament. We are the principal opposition to you all, the alternate government, and when we say something, we say with responsibility. It is the government to disprove with facts rather than try to basically belittle a question that we pose and try to go on a voyage of discoveries. The biggest problem that is there is you all lack substance. You all have a bad brief. You are unable to prove to the people who are suffering day in, day out. So on that particular basis, Adame කල්දමන අවස්ථාවේ යෝජනාව අපි ඉදිරිපත් කරන්නේ රටේ සමස්ත ජනතාව අර නොමරා මරලා තියෙන අවස්ථාවක් ලෙස මේ පෙනෙන්නේ. අද මෙතන උසස් අධ්‍යාපන ඇමති ඉන්නවා. එතුමටත් මං හිතනවා ඊටමත් අභියෝගකාරී තත්යකට උත්තර දෙන්න හදන ඇමතිවරයෙක් වශයෙන් මං කියන්න කැමතියි. නමුත් ඒත් ප්‍රශ්න තිබෙනවා. ඔබතුමාගේ ඒ උසස් අධ්‍යාපනයට ප්‍රශ්න ඉස්සෙල්ලා ප්‍රාථමික අධ්‍යාපනයේ පරිශ්‍රයෙන් ළමයෙක් දාන්න බැරි තත්ත්වයක් තිබෙනවා. අද විදුලි ඇමති මේ පැය 24ට විදුලිය දෙන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තිබෙන්නේ. මේ පාර්ලිමේන්තුවේ සුමාන 3කට ඉස්සෙල්ලා ප්‍රශ්නයක් ඇහුවාම විදුලිය එන හිටවන අවස්ථාවක් තිබෙනවාද කියලා කවදාක්වත් මේ මහින්ද චින්තන යටතේ වෙන්නේ නැහැයි කියලා අඟහරුවද කියපු දේ බ්‍රහස්පතිද හැන්දෑවේ පැය 3කට ලයිට් කපනවා. ඊට පස්සේ අපේ තෙල් ඇමති අද බාල තෙල් දෙන තත්ත්වයකට පත් වෙලා තිබෙන්නේ. අද වාරිමාර්ග ඇමතිට වතුර දෙන්න කියලා අභියෝග කරන තත්ත්වයක් ඇතිලා තිබෙනවා. වැස් ඉතින් දෙයියොත් අද මහින්ද චින්තනට සාප කරනවා. ඉතින් අපෙන් අහන්නේ වතුර නැහැ කියලා. හරිද යන්නේ? මේ ඔක්කොම දැන් බැරි වෙලා ප්‍රශ්න ඇතුළේ එක්සත් ජාතික පක්ෂය. අවුරුදු 30කට ඉස්සෙල්ලා වුණ දේවල්. දැනුත් කියන්නේ ඉතින් දැන් මොනවද කියන්නේ? එදා දුන්න වතුර හරියට කළමනාකරන්නේ නැති නිසා දැන් වතුර නැහැ කියලා කියනවද? නෑනේ අඩු ගානේ එදා එක්සත් ජාතික පක්ෂයේ මහවැලි ව්‍යාපාරේ හරියක්කාරව අවුරුදු 30 තියෙනක අවුරුදු 5න් කරපු නිසා තමයි අද මෙතරම් ශාස්ත්‍රීය ප්‍රදේශයක් ඇති වෙලා තිබෙන්නේ. දැන් ඒකේ තියෙන වතුරක් නැති කරලා තිබෙනවා. ඇයි? අවශ්‍ය ප්‍රතිඵල අර ඔය විලිලැජ්ජා නැතුව එක්සත් ජාතික පක්ෂය නැවත කියනවා. මේ ජල කළමනාකරණය බැරි වෙලා තියෙන නිසා. ඊට පස්සේ අර ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. ඉතින් ඕකත් එක්සත් ජාතික පක්ෂය දෙස ඇඟිලි දික් කළා ඔන්න එතන ප්‍රශ්නයක් තියෙනවා කියලා හරියන්නේ නැහැ. අද කොටස් වෙළඳ පොළ මේක දවසින් දවස නැති කරගෙන යන්නේ. ලැජ්ජ නැතුව කොටස් වෙළඳ පොළේ ආයෝජනය කරන කට්ටිය මහින්ද රාජපක්ෂ ජනාධිපති හම් වෙන්න ගිහිල්ලා මොනවද කියන්නේ? එක්සත් ජාතික පක්ෂය කරන ප්‍රශ්න නිසා තමයි කොටස් වෙළඳ පොළ කඩා වැටෙන්නේ. මේක හරි වැඩක්. අද මේ එක්ස්ටර්නල් මිනිස්ටර් ඒ කියන්නේ විදේශ ඇමති බලන්න කොතරම් බොරු කියනවද කියලා. අවුරුදු මාස 16කට ඉස්සෙල්ලා කාරක සභාවක් ඇති කළා. ඊට පස්සේ අද දැනුවත් කරන මෙන්න මෙහෙම තිබ්බයි කියලා. මමත් ලක්ෂ්මන් කියලා මැතුව නැති අවස්ථාවක පාර්ලිමේන්තුවේ මම බොරු කරනවා නම්
මින් පාර්ලිමේන්තුවේ එළිය මොනා කරනවා ඇතිද? ඉතින් මේ සම්බන්ධයෙන් කරුණාකරලා කියන්නේ අප නැවත අලුතෙන් හිතන්න තියෙන මාර්ගයක් තියෙනවා. මේ රට මේ වගේ කාබාසන ලක් කරලා ඉඩ දෙන්න බෑ. අද මේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුලින් මේ ගෙනියන ආණ්ඩුව තුලින් කරන හැමදේම හරි කියලා ඕගොල්ලෝ කෑ ගැහුවට සමස්ත ජනතාව පිටින් බලාගෙන ඉන්නේ මොකද්ද මේ වෙන්නේ කියන එක. වේල තුනක් කාපු අය අද අමාරු එක වෙලයි කන්නේ. අනිත් දත් මිටි කකා ඉන්නේ. ඒක බැරුණා ගොටි කකා ඉන්නේ. ඉතින් කරුණාකරලා අද රටේ ආර්ථිකය ඔබතුමාලා කළමනාකරණය සම්පූර්ණයෙන්ම හරියාකාර නොවන බවට අද ඔප්පු වෙලා තියෙන සාධක තමයි තිබෙන්නේ. ඒ නිසා අප මේ අවස්ථාවේදී රටේ ආයෝජනය කරන එක, විදේශ ආයෝජන රටට ගෙන්න ගන්න එක, මූල්‍ය කළමනාකරණය, මහ බැංකුවේ ස්වාධීනත්වයෙන් හැසිරෙන්න තියෙන මේ ආයතනය අද සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොරණෑවක් බවට පත් වෙලා තිබෙනවා. මේකේ ස්වාධීනත්වය නැති නිසා තමයි අපේ සුසිල් ප්‍රේමජානත ඇමතුමාගේ හෙජින් සූදුව සම්බන්ධයෙන් අද මිලියන් 40000ක් නෑ ඔබතුමාට දැන් කරගහන්න තියෙන ඔබතුමාටනේ. එතුමා මහ බැංකුවේ ලොකුවට පම්පෝරි ගහලා කැබිනට් එක ඉදිරිපත් වෙලා අහිංසක ෆෞසි ඇමතුමාගේ රස්සාවත් නැති කරේ ඔන්නේ වගේ කට්ටිය. දැන් ප්‍රශ්න ඇති කරලා තියෙනවා. ආර්ථික ඝාතකයා. මේවා තමයි අද මේවා නම් කරන්න ඕනේ මේ වගේ නිවාඩ් කබ්ලාල්ලා වගේ බොරු කාර්ය ටික. ඒ වගේම තමයි අද මේ රටේ ඉන්න වරලත් ගණකාධිවරු නිශ්ශබ්දව සිටින එක තියෙන ප්‍රතිඵලය තමයි මේවා. මමත් ගණකාධිවරයෙක් වශයෙන් මන් ලැජ්ජ තත්ත්වයකට පත් වෙනවා අපේ අපේ මේ ගණකාධිවරු හැසිරෙන ආකාරය. අනිත් අයත් ඒ වගේම නමුත් අපේ මේ වරලත් ගණකාධිවරු සහ කල්පනා කරන ගණකාධිවරු අතර තියෙන මේවා හෙළිදරව් කිරීම මම හිතන අපේ කාර්යභාරයක් ලෙස මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. This is the problem. The financial discipline is eroded. Where the people have to live up to their professional standards, they are not doing so. And this is why the government is allowed to have a carte blanche to do anything and everything they want. Look at the sense of shamelessness. The stock market has a couple of influential mafias. They go before the president and tell the cause of the drop in the confidence in the stock market is because of the United National Party. I mean, where on earth do you get such situations? This is the shamelessness of such professionals. I was astonished to see the presence of some of them who had quoted through the Financial Times. We were able to read, at least even though the editor was not there, at least we got to know what was going on there. So it is a clear reflection that all these so-called businessmen are singing hosannas for their dinner. They are worried to go and tell the president, I'm sorry, your financial policies are wrong. Where is the active finance minister that is there? You have a deputy minister that doesn't answer questions in parliament. You have a senior minister tries to have the bad brief and trying to do the best out of it, but also getting offloaded off the way. So on that basis, that this is a very serious situation, I think it is necessary for a cross-party, all-party mechanism to ensure that we bring the economy under control. Mirate ආර්ථිකය කඩා වැටුණත් අනිත් සියලු දේම සංවර්ධනය වෙලා තිබ්බත් වැඩක් නැහැ. අද උද්දමනයේ 108 9 10 ගැන කතා කරාට තමාලම දන්නවා මේ වර්ධනය උද්දමනයේ තත්ත්වය කීයද කියලා. ඇඟට දැනෙනවා. 120 ගිය අවුරුද්දේ රුපියල් 10000ක් තිබ්බ එකනට අද ක්‍රය ශක්තිය යන රුපියල් 5000ක වටිනාකමක් තිබෙනවද? ඒක පුද්ගල ආදායම ගැන මෙතරම් ලොකුවට පම්පෝර ගැහුවට අපි අහනවා 26000ක් හම් වෙන්නේ කාටද මේ රටේ? පවුල් කීයකට මේක ලැබෙනවද? එහෙම සමස්තයක් වශයෙන් වැඩි බහුතරයකට මේක ලැබෙන්නේ නැත්නම් මේක ඒක පුද්ගල ආදායම ලෙස සලකන්නේ කොහොමද? ඒ සම්බන්ධයෙන් මම හිතුවා කතානායකතුමනි ඔබතුමාගේ අවසර පරිදි මේ සම්බන්ධයෙන් යම් යෝජනා ටිකක් ඉදිරිපත් කරන්න. රටේ එක්සත් ජාතික පක්ෂ ප්‍රසිද්ධ විපක්ෂයක් වශයෙන් රටේ ආර්ථික කළමනාකරණයේ දක්ෂ පක්ෂයක් වශයෙන් ඒ සම්බන්ධයෙන් මේව ඉදිරිපත් කළා. ඒකට සැබෑ උත්තර සපයන්න මිසක් නිකරුණේ චරිත ඝාතනය කළා නොඑක් අනිත් රටවල මේක වෙනවා මේ රටවල අරක වෙනවා ඒ නිසා ලංකාවේ මේක උනේ නැත්නම් කමක් නැහැ කියන ප්‍රශ්නේ නෙමෙයි අපට අවශ්‍ය වන්නේ. බලන්න තමාලගේ මූල්‍ය පාලනය නිසා නිදහසේ සිට 2005 ජනවාරි මාසය වෙනකන් රටේ සමස්ත විදේශ සහ ජාතික ණය ප්‍රමාණය අරන් තියෙන බිලියන 1784යි. නමුත් 2005 ඉඳන් අද වෙනතුරු මේක 5980කට වැඩි වෙලා තිබෙනවා. මේ අවුරුදු 6 තුල
3 ගුණයක් වැඩි වෙලා අද මේ අවුරුද්දේ තමාගේ ආදායම මදි තියෙන ණය ටිකයි පොඩි ප්‍රමාණයක් ගෙවන්න. මේකට ආණ්ඩුව මහ බැංකුවේ මේ අය මොනවද දෙන උත්තරේ? ඔබතුමාලා කියනවා ඔව් අර රට ණය දෙනවා මේ රට ණය දෙනවා. ඒ නිසා ඉතින් ණය දෙනව නැයි අපිට ගන්න බැරි වන්නේ. ඔබතුමාලට මේ සම්බන්ධයෙන් යම් විදිහකින් ප්‍රශ්නයක් තියෙනද ණය දෙන ප්‍රශ්නක අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි විතරයි ඔබතුමාට කිව්වේ කරුණාකරලා ගිහලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලෝක බැංකුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය ගන්න. නමුත් අර චීන බැංකුව වලට ගිහිල්ලා HSBC 8.5 ණය ගන්න එපයි කියපුව අපි. දැන් ඔබතුමාලා කරකලා කියනවා ඔව් ණය අරන් තිබෙනවා සංවර්ධනේ පේන්න තියෙන කොහෙද පේන්න තියෙන්නේ? ඔය ණය ගන්නවා ගිහලා වරයක් ගන්නවා හම්බන්තොට මාස 20ක් දැන් වරය තිබෙනවා නැව් 15 එවිලා තියෙන්නේ. මේවටද රටේ සංවර්ධනය කියන්නේ? අප මේකට කිසිසේත්ම මේ සම්බන්ධ ප්‍රශ්නයක් ඇති කරන්නේ නැහැ. නමුත් ගෙවීමේ හැකියාව තිබෙනවද? අපි කුහක නැහැ. නමුත් අපි මේවා නොකියුවොත් එතකොට අපි යම් විදියෙන් ජනතාව වෙනුවෙන් හංගල කතා කරන එක විතරයි ඇති වෙලා තිබෙන්නේ. අපි ඔබතුමාගෙන් අහනවා නොරොච්චෝරිය ඉදිරිපත් කළ තිය ආයෝජනය කරලා තිබෙනවා. අවුරුදු 2යි දැන් මේක ක්‍රියාත්මක කළා. 6 ගමනක් මේක කඩාවැටලා තිබෙනවා. ඉතින් මොකද්ද මේකේ තියෙන වටිනාකම? මේ වගේ තුට්ටු දෙකේ දේවල් 100ට 500 ගුණකින් අරන් ඊට පස්සේ රටේ සංවර්ධනය කියලා තියාගෙන යම්මාගේ සාක්කු 100ට 200 300 පුරවගෙන ඊට පස්සේ රටේ ජනතාවට සමස්ත මේ රටේ ගෙවන්න තියෙන අහිංසක ජනතාවගේ තමයි තියෙන ලොකුම ප්‍රශ්නය. ඒ නිසා දැන් බලන්න ඔබතුමාලගේ මේ මූල්‍ය කළමනාකරණය තුළ මම කිව්වා වගේ මේ 3 ගුණයක් වැඩි වෙලා තියෙනවා 2005 සිට අද වෙනතුරු. ජනවාරි මාසයේ 14 වෙනිදා රුපියල් 111 තිබ්බ එක අද 131යි. මේ අවප්‍රමාණය රුපියල් 21 වැඩි කරාම 146ක් පිටරට ණය ගත්තාම ඒ වැඩිවීමේ ප්‍රතිශතය අනුව මේ රටේ ණය වැඩි වෙලා තියෙනවා මේ මාස 3 තුල බිලියන් 569ක් නැතහොත් කෝටි 56900ක්. මේකයි වැඩිවීමේ රුපියල් 21ක අවප්‍රමාණය වීමෙන්. දැන් මේ රටේ සංවර්ධනය ඇති වෙලාද? කාලා බීලා ජොලි කරලාද? නෑ. මේ මහ බැංකුවේ අධිපති මුදල් අමාත්‍යාංශයේ ලේකම් එක ඝට්ටනයක් තියෙන නිසා ඒ දෙන්නගේ ප්‍රතිපත්ති එකක වෙන්නේ නැති නිසා ඒ වෙලාවට හරියට කරපො නැති නිසා මෙන්න රටේ තියෙන ප්‍රතිවිපාකය. දැන් මේක හරියාකාරව රුපියල පාවෙන්න ඉඩ තිබ්බා නම් එතකොට අපනයනය යම් විදිහේ දිරිමත් වෙනවා ආනයනය ආධාරයමත් වෙනවා ඊට පස්සේ වෙළඳ ශේෂ හිඟයක් ඇති නොවන තත්ත්වයකට ඇති වෙන්නේ. දැන් මේ මාස 3 තුලින් රුපියල් 21කින් අවප්‍රමාණී වීමෙන් මේ කෝටි 56900 ණය බරතාව වැඩිවීම කවුද මේකට වග කියන්න අවශ්‍ය වන්නේ? මේ සම්බන්ධයෙන් තියෙන ණය ප්‍රමාණය. If you take the treasury bond rate, honorable minister, the impact is 82 billion. 82 billion, tell me whether you are putting this into capital investments even in this country. No is the answer. So if that is the case, who is held responsible? You all are the ones who have been running this country for the last 19 years. Except for 2 years which there was financial discipline by we coming in. But doing so, what happened was we made the economy and we paid the price for doing so. So on that particular basis, all we can say, there's a necessity to ensure that we have financial discipline coming in. ඒ වගේම තමයි කොටස් වෙළඳ පොළ මේකේ ජාතික ඉතිරි කිරීම බැංකුවේ තියෙන ප්‍රශ්නය ඒක ඉතාමත් බැරණුම් තත්ත්වයකට ඇති වෙලා තිබෙන්නේ. අහිංසක මම දන්න විදිහට අහිංසක ජාතික ඉතිරි කිරීම බැංකුවේ සභාපති මෙලෝදයක් දන්නේ නැතුව ඔන්න නිවාඩ් කබ්‍රලා අජිත් දේවසුරේන්ද්‍රලා ඒ අය කරපු වැඩ තුලින් එයාගේ රක්ෂාව නැති වෙලා අන්තිමට වෙලා තියෙන්නේ ජාතික ඉතිරි කිරීම බැංකුවෙන් පී.බී. ජයසුන්දර මේක ආරක්ෂා කරපු නිසා ඒ යම් විදිහක ආරක්ෂා වුණා. නමුත් මොනවද නිවාඩ් කබ්‍රලාට මේක අනදෙන අය සම්බන්ධයෙන් මොනවද කරන්න තියෙන්නේ? අපි දැන් නම් කරන්න අවශ්‍ය නැත්තම් මේවා එන්නේ. අපි මෙතන නම් කරේ නැතුව ඒගොල්ලෝ හිතන අපි බයයි මේ නම් කියන්න නැතු වෙන්නේ. මෙන්න මේවා තමයි තත්ත්වය. ඉතින් මේ සම්බන්ධයෙන් ඊයේ කොටස් වෙළඳ පොලේ සිකියුරිටි එක්ස්චේන්ජ් එක ආවා පොදු කාර්යක සභාව ඉදිරියේ ඉතාමත් වැදගත් දෙයක් ඉදිරිපත් වුණා. ඒක තුලින් මම කාරුණික කතානායකතුමා ඔබතුමාගේ අවසර පරිදි මම ඉල්ලනවා. මේක බැරණු තත්ත්වයක්. රටේ ජනාධිපතිත් මේ සම්බන්ධයෙන් යම් විදිහේ කරුණු ඉදිරිපත් කරලා මේ සම්බන්ධයෙන් උත්තරයක් සපයන්න ඕනේ කියලා තියෙන අවස්ථාවක් නිසා බොහොම ශනිකව කරුණාකර ඔබතුමා දැනුවත් කරන්න. ඒ කොටස් වෙළඳ පොලේ සභාපති ඇවිල්ලා කිව්වේ අපට නීතිය සම්බන්ධයෙන් හරියාකාරව ඉදිරියට ගමන් කරන්න වාතාවරණයක් නැහැ.
අපිට ස්වාධීනත්වයක් නැහැ. මේක ලබලා දෙන්න කියන එක අප පොදු කාර්ය සභාවේ සභාපති ඉදිරිපිට ඇහුවා. අපේ අගය කරන සභාපතිතුමා ඉතාමත් ඕනෑකමින් කිව්වේ අපේ ආණ්ඩුවේ එතුමාගේ ආණ්ඩුවේ අපට අවශ්‍යයි මේකේ යම් විදිහේ ස්ථාවර භාවයක් ඇති කරලා දෙන්න. අපි විපක්ෂයක් වශයෙන් සම්පූර්ණ සහයෝගය සම්බන්ධයෙන් දෙනවා. ඒ කරන ගමන්ම නීතිය සම්බන්ධයෙන් මේ කෙටුම්පත් ඉදිරිපත් කරන අවුරුදු එකමාරක් යනවා කියලා කිව්වා. කරුණාකර මේක පුළුවන් තරම් ඉක්මනට අපි සම්පූර්ණ සහයෝගය දෙන්නම්. අලුත් පනතක් ගේන්න ඉස්සෙල්ලා මේකේ තියෙන amendments ටිකක්වත් ගෙනල්ලා මේ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න निराකරණය කරන්න ඉදිරිපත් කරන එක මම කාරුණිකව ඔබ සියලු දෙනාගෙන් ඉල්ලනවා. කාර්ය සභාව අපේ පොදු කාර්ය සභාවේ සභාපති මෙතන සිටිනවා. අපේ කතානායකතුමා උතන සිටිනවා. මම කියන දේ එතුමා සාක්ෂාත් කරાવી. ඉතින් කරුණාකර මේ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නය ඉදිරියට තියන්නේ නැතුව අදම මේක කරන්න. එතුමාගේ සභාපතිතුමා දිලක් කරුණාරත්න මෙතුමාගේ වචන වලින් කිව්වේ කරුණාකර අපේ ස්වාධීනත්වයයි ඒ නීතිය පියවර ලබා දෙන්න පුළුවන් අවස්ථාව ඇති කරලා දෙන්න කියන එකයි කිව්වේ. අද ජාතික සේවක ඉතිරිකිරීම බැංකුව අපි එක්සත් ජාතික පක්ෂෙම හෙළිදරව් කරපු නිසා අද ඒක ආරක්ෂා වෙලා තියෙනවා. නමුත් ඒ වගේ වෙලා නැති කීයක් තියෙනවද? නවලෝක ගලදාරි ලාෆ් ආයතනය සිලෝන් ග්‍රේන් එලිවේටර්ස් ඉන්ෂුරන්ස් කෝපරේෂන් ගන්න මේවා බැලුවම බිලියන් ගණන් අද අහිංසක වැඩ කරන ජනතාවගේ සල්ලි පාවිච්චි කරලා අද ඒක සම්පූර්ණ අලාභ කරලා යොමු කරලා තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් තවත් දෙයක් හෙළිදරව් වුණා. කොටස් වෙළඳ පොලේ කොටස් සම්බන්ධ ආයෝජන කරන 2,51,000ක ෆයිල් ප්‍රමාණයක් තියෙනවා. ඒකෙන් ගියේ හෙළිදරව් වුණේ 1,78,000ක්. ඒ අයගේ ෆයිල් ප්‍රමාණය සම්පූර්ණ වටිනාකම 0.75යි. Honourable Minister, did you think that such a low figure represents such a huge amount of people? 171,000 files is only values 0.075% of the stock exchange. That's a hell of a low amount for such a huge number of players. So I think there is a disparity, a huge disparity between who are investing and who are really enjoying the benefits of this dump and pump type of situation. ඉතින් ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ මම වැඩි වෙලා ගන්නේ නැහැ ග්‍රීක් බොන්ඩ් එක සම්බන්ධයෙන් මොකෝ සවිස්තර උත්තරයක් සරත් අමරුගම් මැතිතුමා අපේ විපක්ෂ නායකව ලබා දුන්නා. නමුත් ඒකෙන් එන අතුරු ප්‍රතිඵලයක් වශයෙන් කියන්නේ ඒක අපි හෙළිදරව් කරලා ලබාගත් දෙයක්. ඒ වගේ වෙනස් අවස්ථා 3-4ක් තිබෙනවා කියන එක අපිට හෙළිදරව් වෙලා තියෙනවා මහ බැංකුව තුලින්. කරුණාකර ඒ සම්බන්ධව ඉදිරිපත් කරන්න ඒකේ තියෙන මූල්‍ය අලාභයත් කොහෙද කවුද මේක කරේ කියන එක අපි දැනුවත් වෙන්න අවශ්‍යයි. මේක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. මොකද මේවා විවෘතව ඇති වෙලා හොයලා දීලා පෙන්නලා තිබ්බ නිසා තමයි ඒක හෙළිදරව් වුනේ. මේ වගේ නැතිව කීයක් තියෙනවද කියන එක මම ඔබතුමාගේ කාර්මික මේ අවස්ථාවේ ඉල්ලනවා. ඒ වගේ තමයි කොටස් වෙළඳ පොළ කඩා වැටීමේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අද අධික පොලි ප්‍රමාණය. දෙක පැත්තෙන් කියයි ඇයි ඔබතුමාලා අකමැතිද ස්ථීර තැන්පත් තියන අයට මෙතන වැඩි පොලියක් ගෙවීම. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් වැඩි පොලියක් තියෙනකොට මේ රටේ අපනයනකරුවන්ට මේ රටේ ව්‍යවසායකයන්ට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද වැඩ කරන්නේ ඒතකොට බැංකුවට 120ක ණයක් එක්ක ලාභයක් ඇති කරන්න පුළුවන් වාතාවරණයක් අද මේ රටේ නැහැ. ඒ සම්බන්ධයෙන් අපි තරම් කරන් තියෙන මේ ආසියානු රටවල් වල 101-2 ණය දෙන අවස්ථාවක්. ඔබතුමාලගේ ආණ්ඩුව තුල කවදාක්වත් 10-12කට අඩුවෙන් ණය දීලා නැති තත්ත්වයක් තියෙන නිසා කරුණාකර මේ සුළු සහ මධ්‍යම ව්‍යාපාරිකයන්ට උදව් කරන්න පුළුවන් හැකියාවක් ඇති කළ දෙන්න. අද එක පැත්තේ ඔබතුමාලා විශේෂ ලොකු කම්පැනි වලට විශේෂ පනත් ගෙනල්ලා එක්ස්ප්‍රොප්‍රියේෂන් ඇක්ට් එක ගෙනල්ලා ඒක තුලින් ඉඩම් අරන් තිබෙනවා. ඒක ලොකු කීර්තිනාමයක ලංකාවේ කීර්තිනාමයේ ලොකු ප්‍රශ්නයක් ඇතිලා තියෙනවා. ඒක අපි පැත්තකට තියමු. කුඩා සුළු සහ මධ්‍යම ව්‍යාපාරිකයන් මම මේ අවස්ථාව පාවිච්චි කරනවා එක්සත් ජාතික පක්ෂයේ නොවන මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කයේ ඉතාමත් යම් විදිහේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සේවයක් කළා තියෙන චන්දන කත්යාරච්චිගේ අක්ක සම්බන්ධ. මෙතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුද්ගලෙක්. අවුරුදු 6-7කට ඉස්සෙල්ලා අපේ ආණ්ඩුවේ ඉන්න අවස්ථාවේදී ඇවිල්ලා කිව්වා කරුණාකර මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපට මෙන්න මේ වගේ ලබලා දීලා තියෙනවා. මේක මේ ආණ්ඩුව තුලින් ගන්න හදනවා කියලා. ඒ අවස්ථාවේදී අපි කතා කරලා එවකට හිටපු ඇමති තුලින් ඒකට යම් විදිහේ සටක් ලබලා දුන්නා. නමුත් මේ පළවෙනි වතාවට මේ කම්පැනි නම් මම දන්න විදිහට 3 Star Organic Farm Limited මේකේ මේ චන්දන කත්තාරච්චිගේ අක්ක තමයි මේ ව්‍යාපාරය ගෙනියන්නේ. මම මේ පෙන්වන්න හදන්නේ අද කොහොමද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට වුණත් අද ලොකු ප්‍රශ්නයක් ඇති කරලා කටයුතු කරන ආකාරය. ඉතින් මේ වගේ දේවල් ඇතුණාම කවුද මේ සුළු සහ මධ්‍යම ව්‍යාපාරික කියලා යම් විදිහකින් ආයෝජනය කරනවද?
ගිය සුමානේ විමල් වීරවංශ ඇමතිතුමාගේ අමාත්‍යාංශ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය තුලින් දෙවනි වතාවට දීලා තියෙන ඉඩම මේක පවරාගෙන එතුමියගේ කරන ව්‍යාපාරය සම්පූර්ණ කඩාකප්පල් කරලා ලක්ෂ 20ක 30ක විතර අලාභයක් ඇති වෙන්න පුළුවන් විදියකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයටම හිරියාර කරන ගමනක් තමයි මම මේ අවස්ථාවේදී වැඩ බලන හරිය අපේ ජ්‍යෙෂ්ඨ මුදල් හිටපු ඇමති සරත් අමරුගම් මැතිතුමාට පෙන්වන්න හදන්නේ. දැන් කතානායකතුමනි මේක මේ එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර කියලා වෙනසක් නෙමෙයි. මේක සමස්ත රටේ සුළු සහ මධ්‍යම ව්‍යාපාරය ඇති කරන ප්‍රශ්නයක්. ඉතින් ඒ සම්බන්ධයෙන් මම පෙන්නුවේ එක්සත් ජාතික පක්ෂය කියලා පැත්තක නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමාගේම පක්ෂයට මෙහෙම කරනවා නම් කොයි ව්‍යාපාරිකද මේ රටේ ආයෝජනය කරන්නේ? මේක මේ මොන්රාගල හරි අම්පාරේ නෙමෙයි මේ කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව ආසනයේ තියෙන දෙයක්. ඉතින් මම මේක පෙන්නුවේ මෙන්න මේ නිසා තමයි රටේ ආර්ථිකය කඩා වැටලා තියෙන්නේ. මේවා තමයි අපි හදන්න තිබෙන්නේ. ඊට පස්සේ මම පෙන්වන්න අවශ්‍ය වන්නේ අපේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරිපත් කළ තියෙන ණය සම්බන්ධයෙන් අද මේ පාවෙන රුපියලට සැබෑ උත්තරයක් මේ ආණ්ඩුව දෙනවද? ඔබතුමාලා දොරවල් වහලා හොර ගිවිසුම් අසං කළා ඊට පස්සේ කියනවා ඔව් අපි රුපියල පාවෙන්න ඉඩ තියෙනවා කියලා. සමස්ත රටක් එළියට ඇවිල්ලා කියනවා නෑ නෑ අපි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එක්ක කිසි සම්බන්ධකමක් නැහැ. එයාගේ කොන්දේසි වලට අපි කවදාත් යටපත් වෙන්නේ නැහැයි කියලා කතා කරනවා. නමුත් ඒ අයගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාලය අවසන් වෙලා තියෙනවා. විනාඩි 20ක්. කතානායකතුමා තම මිනිත්තු 5ක් මං ගන්න පුළුවන්ද? අගය කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලංකාවේ නියෝජිතයා එතුමා තමයි දැන් අලුතෙන් ලංකාව වෙනුවෙන් කතා කරන්න පටන් ගන්න තිබෙන්නේ. මොකද එතුමාලාගේ තියෙන අදහස් තමයි ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ. ඒ සම්බන්ධයෙන් ඒ අය විදුලි බිල වැඩි වුණාම ප්‍රශ්නයක් නැහැ. රුපියල අප්‍රමාණ කරන කිසි ප්‍රශ්නයක් නැහැ. මේකේ වතුර බිල ආණ්ඩුවක් වශයෙන් මහින්ද චින්තනයේ වතුර බිලක් දාන්නේ නැහැ කියලා කියපු අය අද වතුර බිලක් දාගෙන මේ ක්‍රියාත්මක කරගෙන යනවා අගෝස්තු මාසයේ ඉඳන්. විදුලි බිල 145ක වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම කරන්න පටන් ගත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලංකාවේ නියෝජිතයා කියන්න ඕනේ නේ බොහොම හොඳයි කියලා. ඉතින් මේවා තමයි අද මේ ආණ්ඩුව තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඕන විදිහට නටන්නේ. නටන්න කිව්වම අපි අහන ඒගොල්ලෝ ආණ්ඩුව අහනවා කොච්චර උසර පනින්නත් ඕනද කියලා. මේ වගේ කටයුතු තමයි කරගෙන යන්නේ. So honorable minister, I think it is high time that you ensure that you take on the actual people who are committing crimes, the white collar crimes into this country. They are the ones who are basically making a severe impact onto the economy. Ada Mahabankuwe තවත් තියෙනවා ඩිලාරෝ කියලා කොම්පනියක් BOI කම්පනියක්. මේකේ ආයෝජන කළ තියෙනවා මහ බැංකුවේ 145ක කොටස් ප්‍රමාණයක්. එක්දලන්තයේ වැදගත් කොම්පනියක් මෙහි ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂ කාලේ බියගම ආසනේ මේ ආයෝජන කරේ රටේ අවශ්‍ය මුදල් ප්‍රමාණය මෙහෙම මුද්‍රණය කරන්න. නමුත් අද අපි දන්න විදිහට මහ බැංකුවේ අධිපතිලා තමා බලය අතට අරන් මේ සල්ලි මෙහි මුද්‍රණය කරන්නේ නැතුව වෙනින් රටකට මේ කොම්පනිය තුලින් අද මුද්‍රණය කරන්න අවසර ලබලා දීලා තිබෙනවා. අපි අහනවා මේ අවස්ථාවේ මුදල් ඇමතිගෙන් මේ සම්බන්ධයෙන් මුදල් කොතරම් ප්‍රමාණයක් රටෙන් පිට ගිහිලා තිබෙනවද? මේක ආණ්ඩුවේ ප්‍රතිපත්තියද අද දේශීය නිෂ්පාදන ආරක්ෂා කරන්න ඕනේ කියලා කිව්වහම ගිහිලා බොලීවියාව බ්‍රසීල් වලගේ රටවල් වල ගිහිලා මුද්‍රණය කළ මෙහාට ගේන එක මේකේ මුණ අලාභය කීයද? ඒ විතරක් නෙමෙයි මේක අපි දන්න විදිහට බ්‍රිතාන්‍ය කොම්පැනි තුලින් යම් විදියක කොමිස් ප්‍රමාණයක් ගෙවලා තිබෙනවා. අප මේක ඔබතුමාලා තුලින් ලබා ගන්න බැරි වුණොත් අපි මේ බ්‍රිතාන්‍ය කොම්පැනි ලියලා අහන්න අවශ්‍යයි මේ සම්බන්ධයෙන් කිසිම කොමිෂන් මුදලක් ගෙවලා තිබෙනවද නැද්ද කියන එක. අද මේ බ්‍රිතාන්‍ය කොම්පැනි නියෝජිත අපෙන් හම්බුණා. ඒ හම්බුන අවස්ථාවේ ඒගොල්ලෝ ඇහුවේ ඇයි ඔබතුමාලාගේ මේ රටේ ඉතාමත් හොඳ අගනා කොම්පැනි තියාගෙන ඒක පැත්තකට දාලා ඇයි මේ බොලීවියාවේ ගිහිලා මේක මුද්‍රණය කරන්න කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි නොදැනුවත්කම නිසා තමයි මේක ඉදිරිපත් කරන්නේ. ඉතින් මුදල් ඇමති වශයෙන් හරි ජ්‍යෙෂ්ඨ ඇමති වශයෙන් ඔබතුමාට කරුණා කළා ඒකේ නිවැරදි තත්ත්වය ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි අපට අවශ්‍ය වන එක දෙයක්. කරුණා කරලා මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් යොමු කරලා ආණ්ඩුවගේ තමයි හැමතැනම සද්ද වෙනවා වැඩ නැහැ. ඔව් හැම තමයි කුරුකුරුලස් තමයි මේ කුරුකුරුලස් ආණ්ඩුව හැමතැනම සද්ද විතරයි වැඩ නැහැ. මේක මේ හොඳයි ඒ සද්දේ කතාව නතර කරන්නයි කියන්නේ. අපි කතා කරන්නේ මේ සමේ පාර්ලිමේන්තුවේ. සද්දේ කතාව නතර කරන්නයි කියන්නේ. මොකද කතා නැගතුමනි? සද්දේ කතාව නතර කරන්නයි කියන්නේ. අන්න ඒක වටිනාකමක් තියෙනවා ඉතින්.
ඒකත් මුණ බලාගෙන කනට ෂොට්ටයක් දුන්නා මට ඉතින් කවන්නේ නැහැ. හැබැයි ඒකේ මම ඉල්ලන්න ඒ සද්ද වුණ නිසා මට තව මිනිත්තු 3ක් දෙන්න කියලා මම කාරුණික ඉල්ලනවා ඔබතුමාගේ. ඉතින් ඒ සම්බන්ධයෙන් කරුණාකර විධිමත් පරීක්ෂණයක් යොමු කරලා අපිට ඉදිරිපත් කරන්න මොනවද මේ සම්බන්ධයෙන් වෙලා තියෙන්නේ. අද හෙජින් සූදුව සම්බන්ධයෙන් මම කතා කරා. ඒ බිලියන් 40000 නිසා අද තෙල් මිල අඩු කරන්න බෑ. අපි අභියෝග කරනවා ඔබතුමාට. බාල තෙල් ගේනකොට එක ප්‍රශ්නයක්, මේ හෙජින් සූදුව නිසා තවත් ප්‍රශ්නයක්. අද රුපියල් 78ට කොළඹ වරායට ගේන්න පුළුවන් වුණාම මේ බදු පිට බදු දාලා ලාභයක් ඒකට දාලා අද රුපියල් 79ට විකුණන්න පුළුවන් ඉන්ධනේ අද රුපියල් 155ට කරන්නේ ඔබතුමාලගේ දූෂිත කළුකඩ ව්‍යාපාරයක් ගෙන ආණ්ඩුවක් ලෙස තමයි අපි මේ අවස්ථේ නම් කරන්නේ. ඉතින් මේවා අඩු කරන්න පුළුවන් නම් රටේ නිෂ්පාදන වියදම අඩු වෙනවා. රටේ නිෂ්පාදන වියදම අඩු වුණාට අපේ තරංකාරීතාවය වැඩි වෙනවා. අපේ තරංකාරීත්වය වැඩි වුණොත් රටේ අපනයන වැඩි වෙනවා. අපනයන වැඩි වුණොත් රක්ෂා ඇති වෙනවා. ඔන්න ඔහම තමයි එක්සත් ජාතික පක්ෂය රටේ ආර්ථිකයක් හදන්නේ. ඔබතුමාලා ආර්ථිකය හැම අවස්ථාවෙම කඩා වැටුවම රට හදන්නේ අපි. මතක තියාගන්න. නිදහස ලබාගත්ත දවසේ ඉඳන් 56 වෙනකන් රට හැදුවා නේද අපි එක්සත් ජාතික පක්ෂයෙන්? ඒ 56 හදපු රට අන්තිමට 65 වෙනකන් නැති කරා. 65 හදපු ආර්ථිකයක 70 වෙනකන් රට හොඳට පාලනය කරා. 70 හඳෙන් හාල් සෙරු දෙකක් ගේනවා කියලා තියෙන ආර්ථිකය නැති කළා. 77 වෙනකොට රට නැවත අලුත් ආකාරයකට ආර්ථිකය ගෙනිච්චා. ඒ 77 ඉඳන් 94 වෙනකන් ගෙනිච්ච ආර්ථිකය 2000 වෙනකන් චන්දික නැති කරලා 2001 අපි හදලා දුන්න ආර්ථිකය තමයි ඔබතුමාලා දැන් නැවත නැති කරගෙන යන්නේ. ඉතින් රටේ ආර්ථිකය නැති කරන හැම අවස්ථාවේදී හැදුවේ එක්සත් ජාතික පක්ෂයයි. ඒ නිසා අපිට කැක්කුමක් තියෙන්නේ. ඒ නිසා තමයි අපි ඔබතුමාලා කියන්නේ කරුණාකරලා අපි කියන දේ විපක්ෂයෙන් කුහකකමින් නෙමෙයි කියන්නේ. රටේ ජාතික ආර්ථිකයක් හදන්න තියෙන නිසා තමයි මේ ඕනකම අපි එකට මේ රට ආර්ථිකය හදන්න අවශ්‍යතාවය තිබෙනවා කියලා කියන්නේ. අපි එදා ලේබර් GSP ගැන කිව්වම ඔබතුමාලා hina වුණා. හෙජින් ගැන කිව්වම අපි උසාවි ගියාම අපිට hina වුණා. LLRC ගැන කතා කරනකොට ඔබතුමාලා ජෙනීවා ගිහලා ඔළුව හොම්බ අනාගත්තා. අන්තිමට මොනවද උනේ? මේ සම්බන්ධයෙන් තමයි there must be a sense of collective responsibility. That is the sense of responsibility that the United National Party has been always coming forward. But if you think that support is regarded as weakness, then that is the problem. The biggest problem in our country is that not the bad people doing bad things. It's that the good people not doing anything. And that is the problem that is it. That is a different matter. Don't worry about the internal politics of the UMP. That today it has been manifested very clearly. People who have gone to those places are doing more incalculable amount of damage than what else would have happened. So don't worry about our party. We'll look after our party. Yeah, that you don't worry about that. You only look after your home area. We'll look after our home turf. That මම රටේ සමස්ත ආර්ථිකය ගැන කතා කරනකොට ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේ කතාව අවසන් කරන්නම අවශ්‍යයි කතානායකතුමනි මට මොහොතක් දෙන්න ඉතින් ඒ සම්බන්ධයෙන් මට කියන්න පුළුවන් එකම දේ තමයි මේ රටේ අපන ආයෝජනය කරනවා අනවශ්‍ය විදියට. අද මේ රටේ ෆූටා තුලින් ඒගොල්ලන් ඒ අයට කියනවාද සල්ලි නැහැලු පඩි ගෙවන්න. බිලියන් 2160යි. නමුත් ඊට වැඩි ප්‍රමුඛත්වයක් කරනවා හෙලිකොප්ටර් 18ක් ගෙනල්ලා US ඩොලර් මිලියන් 300ක් නැතහොත් එක හෙලිකොප්ටරයකට මිලියන් 2800ක් ගෙවනවා. ඒ එක හෙලිකොප්ටරයක් ගේන එක නැවතුවා නම් ඒ ෆූටාගේ අවශ්‍ය සල්ලි ප්‍රමාණය ගෙවන්න තිබ්බා. ඒ වගේ 18 අවුරුදු 18කට හෙලිකොප්ටර් ටික ගත්තේ නැත්නම් ගෙවන්න පුළුවන්. ඉතින් අද ඒ වගේ ප්‍රශ්න ඇති කර යනකොට මොකද්ද මේ කරන විහිළුව? සල්ලි නැහැලු මේ වගේ දේවල් කරන්න සල්ලි ඕන තරම් තිබෙනවා. ඔව් මොනරාගලත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා වගේ සද්ද කරනවා. ඉතින් ඒ වගේ පාරවල් හදනවා මිලියන් 100ට හදන්න පුළුවන් පාරවල් මිලියන් 300ක් 400ක් ගන්නවා. ඉතින් ඒකේ වැඩිපුර සල්ලි ප්‍රමාණය ගෙවන්න තියෙන ජනතාවයි. පාර හැදුව බොහොම හොඳයි. නමුත් රුපියල් 100න් හදන්න එක රුපියල් 1000ක් ගන්නවනේ. ඒ 900 කාගේ අතටද යන්නේ? ඒ නායකයන් තියෙන ලංකාවේ ජනතාවේ මේ කිරි පැකට් එකට ඒ අහිංසක පරිප්පු ටිකට භාල් ටිකට ගෙවන බදු ටික තුලින් හරියට තෙල් රුපියල් 81ක් විතර ගෙවන්න තුන ඒ තියෙන සල්ලි තුලින් ඒ වගේ තමයි වරායවල් ගැන කිව්වා නොරොච්චුල ගැන කිව්වා HSBC ණය 108.75 නැවත රෝල් ඕවර් ලෝන් එකක් කරන් තිබෙනවා. ඉතින් මේ වගේ හෙට උදේ වෙනකන් කියන්න පුළුවන්. නමුත් අපි කාර්මික ඉල්ලන්නේ එක්සත් ජාතික පක්ෂයක් වශයෙන් අද මේ කල් දමන අවස්ථාවේදී මේ යෝජනා ගෙනාවේ මේ රටේ තියෙන ආර්ථික බොහොම භයානකකාරී තත්ත්වයක තමයි තිබෙන්නේ. මේක නැවත නිවැරදි කරන්න අවශ්‍යයි. වැඩ කරන ජනතාවට ජීවත් වෙන්න බැරි පඩියක් තියෙන්නේ. මේ මාසේ පඩිය සුමානයකට මදි. අද ඇමතිවරු තමාට පඩි දෙන්නේ නැහැ කියලා තමාට ලක්ෂයක් තමාටම බෙදා ගන්නකොට ඒ අහිංසක ජනතාවට මොනවද වෙන්නේ? අපි ඒ වගේ කතා කරන අපි දේශද්‍රෝහියෝ. තමාලා ලක්ෂයක් තමාට බෙදා ගත්තා ඒ දේශ ප්‍රේමියෝ. මේකයි.
ඒ අහිංසක ගුරුවරුන්ට මාසෙට ගෙවන්න තියෙන පඩිය මදි කියලා වෘත්තීය අයිතිය තමයි පාවිච්චි කරාම ඒ සම්බන්ධයෙන් ලැබෙන ප්‍රතිඵලය තමයි පොලිසියෙන් ප්‍රශ්න කරන උසාවි කියලා ස්ට්‍රයික් කරන්න බෑයි කියනවා. ඒක තමයි තියෙන දේ. ඉතින් කරුණාකර බාල තෙල්ද මේ විදුලි කැපීමද ඔක්කොම නවත්තන්න පුළුවන් එකම දේ තමයි පිරිසුදු පාලනයක් ගෙනියන එක. ඒ පිරිසුදු පාලනය අපි පාර්ලිමේන්තුවෙන් පටන් ගමු. පාර්ලිමේන්තුවේ පටන් ගන්න ඒක ජනතාවට සේවයක් වෙන්න පුළුවන් විදිහක වැඩ කටයුත්තක් කරන්න. ඒක අද ඉඳන් පටන් ගො හෙට පරක්කු වැඩි. අද ජනතාව මේ අමාරුවෙන් ජීවත් වෙන අවස්ථාවේදී අපි මතක් කරන ඒ අය වෙනුවෙන් කරුණා කළා රටේ සමස්ත ජාතික ආර්ථික හදන සියලු දෙනාම එක රාශි වෙන්න ඕනේ කියන එක මතක් කිරීමෙන් කාටත් වැඩිය ඕන. වැඩිය මේ රටේ ආර්ථික හදලා තියෙන හැම අවස්ථාවෙදී හදලා තියෙන එක්සත් ජාතික පක්ෂය ඒ නිසා තමයි අපේ වැඩිම කැක්කුමක් තියෙන්නේ. මේක දැන් ඉඳන් හදන්න ඕනේ කියලා මතක් කිරීමෙන් මම මේ අවස්ථාවේ නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.